समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යංකෝ ලෝකේ පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං ලෝකේ අස්සාදෝ යං ලෝකේ අනිච්චෝ දුක්ඛෝ විපරිණාම ධම්මෝ අයං ලෝකේ ආදිනවෝ යං ලෝකේ චන්දරාග විනයෝ චන්දරාගප්පහානං අයං ලෝකේ නිස්සරණං තී. මේ මොහොතේ අපේ රට තුලත් මුළු මහත් ලෝකේ පුරාමත් කොහේ හෝ වැඩ වාසය කරන කල්යාණ මිත්‍ර පරම පූජනීය මහා සංඝරත්නයන් මට අවසරයි අද මේ උතුම් සද්ධර්ම දේශනාව අපේ රට තුල සහ මුළු මහත් ලෝකේ පුරාම sannivedanaya කරමින් ලොවට සද්ධර්මයේ දානය කරන්නට සදහැබර ධර්මදායකත්වයේ ලබාගෙන කටයුතු කරන කටුවන ඌරුබොක්ක පාර කුලතුංග පුට් සෙන්ටර් හි පදිංචි පින්වත් මහේස අතුකෝරළ මහත්මිය ඇතුළු පවුලේ සියලු පින්වත් පින්වතියන් අපේ රට තුලත් ලෝකේ පුරාමත් මේ දේශනාව ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත් පින්වතියනි, බොහොම සද්ධාවෙන් දේශකයන්න් වහන්සේට ආරාධනා කරලයි ප්‍රඥා රූපවාහිනී සදහම් මණ්ඩපේට අදත් දේශකයන්න් වහන්සේ වැඩමවා ගත්තේ. මහා සංඝරත්නයට බොහොමත් ගෞරවයෙන් දායකත්වලාභී පින්වත් මහත්මිය ආරාධනා කළේ සසරේ දුක අවබෝධ කරගෙන සසරෙන් නික්මීමේ මඟ සැකවින් විද්‍යමාන වෙන චතුරාර්ය සත්‍ය ධර්මයට අනුගත දේශනාවක් පවත්වලා සසර ගමන් මඟ නිමා කරගන්නට දහමින් පිටුවහලක් කරන්න කියන ආරාධනය එතුමී සිද්ධ කළා. ඒ ප්‍රාර්ථනාවෙන් තමයි දේශකයන්න් වහන්සේ දම් සභා මණ්ඩපයට වැඩමවා ගත්තේ. ගෞරවයෙන් ධර්මාසනෙහි වඩා හිඳුවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආර්ය සත්‍ය ධර්මයෙන් සසර මඟ අවබෝධ කරගත හැකි උතුම් සූත්‍ර පාඨයක් මාතෘකා කරගෙන ටික වෙලාවක් හෝරාවකට අඩු පුංචි වෙලාවක් මේ දේශනාව ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙනවා. පින්තුනි, ලෝතුරා බුදු කෙනෙක් වදාළ බුද්ධ වචනයක් කෙනෙකුට ලෝකෙ මුණ ගැහෙනවා නම් ඒසා උතුම් ලාභයක් ලෝකෙ තවත් නැහැ. අපිට ධර්මයේ හමු නොවන නිසා කල්ප කී කෝටියක් තිරිසන් අපාය പ്രേත ලෝකයේ නිරය තුල අනන්ත දුක් ගැහැට විඳිමින් අපි කල් ගෙවන්නේ නැද්ද? പ്രേත ලෝකයේ ස්වභාවයේ බියකරුයි. ඒ අඳුන ගන්න පින්වත්තුනි. කල්ප ගණන් പ്രേත ලෝකයේ රුදහගින්දරේ දුක් විඳින പ്രേතයෝ දරා ගන්න බැරි කුසගින්න නිසා බලවත් പ്രേතීන් දුර්වල പ്രേතීන්ව ආහාරයට ගන්නවා. තුවාල කරලා හපලා ලේසරව උරමින්
අනන්තවත් පීඩා කරමින් ඒ විලාප හඬ මැද්දේ කල්ප ගණන් ගෙවෙනවා. බේරෙන්න තැනක්, බේරගන්න කියලා කෑ ගැහුවට බේරගන්න කෙනෙක්, සැඟවෙන්න අතක්, පනින්න තැනක් මේ මොකුත් නැහැ. එවැනි කල්ප කෝටි ගණන් අපි සංසාරේ දුක් විඳේ. සසරේ දුක අඳුන ගන්න පහසු සද්ධර්ම මාත්‍රයක්වත් අපිට නොලැබිච්ච නිසා. දැන් මේ තථාගත සද්ධර්මයේ ලැබිච්ච කාලේ ඒ සසරේ බියකරු බව නොදැන තාමත් අපි කාලය නාස්ති කරනවා. භාග්‍යවතුන් වහන්සේ නාස්ති කරන කාලය තුල පිරිහෙන ජීවිත ගැන හරි අපූර්වට වදාළ තැනක් තියෙනවා. පිණ්ඩපාත චාරිකාවේදී මහ පොළොවට පහත් වෙලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්තේ මාපට ඇඟිල්ලට උන්වහන්සේ මහ පොළොවෙන් පස් ටිකක් සූරල ගන්නවා. අරගෙන ස්වාමින් වහන්සේලාට පෙන්නලා අහනවලු, පින්වත් මහණෙනි, මේ මහ පොළොවේ පස් ප්‍රමාණයද වැඩි? මගේ අතේ මාපට ඇඟිලි තියෙන පස් ප්‍රමාණයද වැඩි කියලා. ස්වාමින් වහන්සේලා වදාළ, පින්වත් භාග්‍යවතුන් වහන්සේ, මේ නබෝ ගැබේ මහ පොළොවේ පස් ප්‍රමාණය අනන්තයි. ඔබ වහන්සේගේ ශ්‍රී හස්තේ මාපට ඇඟිල්ල මත ඇත්තේ ඊටාම සල්ප පස් ටිකක් පමණයි. භාග්‍යවතුන් වහන්සේ වදාලා, තථාගත සද්ධර්මයේ ලැබිලා උතුම් මනුස්ස ජීවිතයක් ලැබිලා පින් ඇති කාලෙක ඉපදිච්ච උදවිය සද්ධර්මයෙන් පිරිහෙනවා. කයින් වචනෙන් හිතින් අකුසල් කරගන්නවා. සසරේ භයානකකම අවබෝධ කරගන්න නැතුව ජීවත් වෙනවා. ඒ උදවිය මරණින් මතු නිරේට යනවා. මහ පොළොවේ පස් ප්‍රමාණී තරම් විශාල පිරිස්. ගිනිය නොහැකි, මිලකල නොහැකි පිරිස්. අතලොස්සක් දුක අවබෝධ කරගන්න ශ්‍රාවකයා සසරින් මිදෙනවා. මහණෙනි, මේ මාපට ඇඟිල්ලේ තියෙන පස් ස්වල්පේ වගේ ඊටාම ස්වල්ප දෙනෙක්. අපි හැමදාම දේශනාවදී ඉල්ලන්නේ, ගිහි පැවිදි අපි කවුරුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී හස්තේ මාපට ඇඟිල්ලේ තියෙන පස් ප්‍රමාණයට එකතු වෙමු. මහ පොළොවේ පස් ප්‍රමාණයට එකතු වෙන කෙනා කල්ප ගණන් දුගතියේ ගැලවීමක් නැහැ පින්වතුනි. ඒ නිසා මේ දේශනාව අහන්න, අකුසල් වලින් බැහැරව ධර්ම මාර්ගයේ වඩනවා කියන අදිෂ්ඨානය තුල කෙනෙක්ගේ ජීවිතයක අවස්ථා තුනක්. පළවෙනි ජීවිතය ආගමික ජීවිතේ. ඉපදිච්ච ආගමට අනුව ජීවත් වෙන්න. ඔබ තෙරුවන් සරණ ගිය බෞද්ධයෙක්. බුදුදහමේ මූලිකම සිද්ධාන්තය ලෞකික මට්ටම ඉක්මවා ලෞතුරා ගුණ විශේෂයක් ලැබීම. අඩුම තරමින් ලෞකික ජීවිතේවත් සද්ධර්මයේ තුල සාර්ථක ජීවිතයක් බවට පත් කරගෙන ආගමික ජීවිතය හොඳට හදාගන්න. පිරිනිවන් පාන මොහොතේ කුසිනාරා උපවත්තන මහ සල්වණේදී භාග්‍යවතුන් වහන්සේ ලෝකේ නිල්ලු එක දෙයයි. මහණෙනි, බිහිසුණු ආමිසේ දායාද කරගන්න එපා. තථාගතයන් වහන්සේට පුංචි හෝ ගෞරවයක්, සෙනෙහසක් ඇතනම් ඔබ දායාද කරගත යුත්තේ ධර්මානුධර්ම ප්‍රතිපදාවයි. ධර්ම ප්‍රතිපදාව තුළ ජීවත් වෙන්න කිව්වා. ඒ ප්‍රතිපදාවට අයිති දේ තමයි ඔබ වඩන්න ඕන. පළවෙනි දේ, තෙරුවන් කෙරේ සද්ධාව ඇති කරගන්න. ඇට්ටකුණා වෙච්ච මහ පොළොව ඉරිතැලී ගිය මහා නියගයට අහුවෙච්ච මහ පොළොවකින් සරු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. සද්ධාව නැති මනසෙත් ලතිත් බවක් නැහැ. ඒ මනස හරි දුෂ්ටයි, පාපකාරී, ගොරෝසුයි, ක්‍රෝධයෙන් පිරීලා. බුදුරජාණන් වහන්සේ කෙරෙහිත්, සද්ධර්මයේ කෙරෙහිත්, සංඝ රත්නයේ කෙරෙහිත් හිත පහදවා ගන්න. අහලා ඇතිනි, මරණයට අරගෙන යන ගව දෙනක් ගෝඝාතකයාගේ අතින් ලනුව දුරගෙන බෙල්ල ගසා දාලා පිණිසඟා වඩින භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට දුවගෙන ගිහින් දිගා වුණා. භාග්‍යවතුන් වහන්සේ දෙවිවරුන්ගේ උපකාරයෙන්
කහවණු 3000ක් දීලා අර කහවණු 1000කට මෙලදී ගත්ත ගව දෙන බේරගත්තා මරණින්. ස්වාමින් වහන්සේලාත් එක්ක ආපහු උන්වහන්සේ පිණ්ඩපාත චාරිකාවේ වඩිද්දී ගව දෙනත් පසුපසින් ඇවිත් භාග්‍යවතුන් වහන්සේ දෙස බලා සිනා පහල කළාම ස්වාමින් වහන්සේලා ඇයි ස්වාමීනි සිනා පහල කළේ කියලා. බලන්න මහණෙනි අපි මරණයෙන් නිදහස් කරගත් ගව දෙන අර ඈත දුර 500 වෙනි හාමුදුරුවන්ට පිටිපස්සෙන් ඈත් වෙනවා. සිනහ පහල කළේයි කියලා ඇහුවා. මේ ගව දෙන තව වැඩි දවසක් ජීවත් වෙන්නේ අනතුරකින් මැරෙනවා. මැරිලා දිව්‍ය ලෝක 4ක දිව්‍ය පුත්‍රයන් සිව් දෙනෙකුට දිව්‍ය රාජ්‍යයන් සිව් දෙනෙකුට දිව්‍ය පුත්‍රයන් වෙලා උපදිනවා මහා කල්පයේ බැගින්. යාම දෙව්ලොව, තුසිත දෙව්ලොව, නිම්මාන රති දෙව්ලොව, පරිනිම්මිත වස්සවත්තී දෙව්ලොව. කල්ප ගණන් ශාස්ත්‍රීය දිව්‍ය තලවල ඉපදිලා ආපහු මිනිස් ලෝකයට ඇවිත් ධර්මාවබෝධයෙන් පසේ බුදු බව ලබාගෙන සසරින් එතෙර වෙනවා කියලා වදාලා. ස්වාමින් වහන්සේලාට පුදුමයි. නැවත නැවත ඇහුවා. මහණෙනි ලෞතුරා බුදු කෙනෙක් වදාළ දී සත්‍යයි. ඒ ලෙසම සිද්ධ වෙනවා කිව්වා. ස්වාමින් වහන්සේලා අහනවා එහෙම වෙන්න ගව දෙන පිරූ පාරමිතාව වැඩූ ධර්මය කළ කුසලයේ මොකද්ද කියලා. භාග්‍යවතුන් වහන්සේ වදාලා කිසිම දෙයක් කළේ නැහැ. ගව දෙන කළ එක දෙයයි. භාග්‍යවතුන් වහන්සේ විශ්වාස කළා. දුවගෙන ගිහින් සිරිපාබියස දිගා වුණේ. බුදුරජාණන් වහන්සේ මාව මරන්න ඉඩ දෙන්නේ නැහැ. මාව බේරගනි. පූර්ණ විශ්වාසයේ තිරිසං ගව දෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගත්ත පින මේ සා විශාල ලාභයක් ලබන්න උපකාර වුණා කිව්වා. ආශ්චර්යමත් බුදු ගුණය, ආශ්චර්යමත් සද්ධර්මයේ ගුණය, ආශ්චර්යමත් ශ්‍රාවක සංඝ රත්නයේ ගුණය විශ්වාස කරලේ ගුණයට තෙරුවන් කෙරෙහි සද්ධාව මුලින් ඇති කරගෙන ප්‍රතිපත්ති ධර්ම මාර්ගයේ පළවෙනි පියවර වඩන්න. දෙවෙනි කාරණේ තමයි සිල්වත් ජීවිතය. පංචශීලයට අවනත වෙන්න. පංචශීලයට අනුගත වෙන්න. ගැඹුරු මහා ප්‍රතිපත්තිය ගැන කතා කරන්න කලින් ප්‍රාථමික ගෘහස්ත සීලයෙන් සිල්වත් වෙලා පන්සිල් ලකින බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න. ධර්ම මාර්ගයේ ඊළඟ කාරණේ තමයි ඡාග සම්පදාව දියුණු කරගන්න. පුංචි දෙයක් හරි දන් දෙන්න පුරුදු වෙන්න. පවතින ආර්ථිකයත් එක්ක දැවැන්ත දේ කරන්න අමාරු වෙයි කලක් යනතුරු. කුසගින්නයි බඩයි ගැන කතා කරන්න එපා. ආපහු වතාවක් අපි මරණින් ගැලවිච්ච අසිරිය ගැන කතා කරන්න. ඒ කතා කරලා පුංචි දෙයක් හරි ආර්ථිකයට ගැලපෙන දෙයක් දන් දෙන්න. අපි පින්නතුන්ගෙන් ඉල්ලීමක් කරන්න ඕන මේ අපි ගෙවන්නේ සංසාර ගමනේ තවත් අසීරු කාලයක්. මීට වඩා භයානක වසංගත පීඩා නිවන් ගමනට යන සසරේ අපිට මුණ ගැහෙනවා. මේ ජීවිතය අපි අත්විඳින භයානකම වසංගතේ මේ. මේකෙදි ටිකක් ඉවසීම හුරු කරගන්න. එකිනෙකාට ඇඟිල්ල දික් කර කර ද්වේෂ කරමින් ක්‍රෝධ කරමින් වෛරයෙන් කටයුතු කරන්න එපා. ජීවිතේ බේරගත්ත ජීවිතේ බේරිච්ච බේරලා දීපු වටිනකම පමණක් අවබෝධ කරගන්න. අපිට ආපහු ජීවිතය ලැබිලා තියෙනවා. කෑම මේසේ කොරෝනාවට පෙර අවුරුදු 2කට විතර කලින් ව්‍යංජන 5ක් 6ක් විතර දවල් රෑ ඔබ ආහාර ගන්න ඇති. දැන් මෙච්චර පීඩාකාරී කාලෙත් කෑම මේසේ ඔබ හොයනවා නම් ව්‍යංජන 6-7ක් ඔබ සත්පුරුෂ නෑ. ඔබ ආත්මාර්ථයෙන් පිරිච්ච කෙනෙක්. ව්‍යංජන 3-4ක් අයින් කරලා සරල ව්‍යංජනයක් එක්ක ආහාර ටිකක් ගන්න. අමාරු කාලයක්. අර මුල් වෙලාවේ බලාපොරොත්තු වෙච්ච තිබිච්ච හැමදේම ආපහු බලාපොරොත්තු වෙන්න එපා කලක් යනතුරු මේ රට ගොඩනගෙන තුරු. ඔබේ දායකත්වයේ මව්බිමට ලබා දෙනවා කියන්නේ කායික හා මානසික වශයෙන් යහපතේ පිහිටලා සකසුරුවමින් කටයුතු කරන එක. දානයක් දෙද්දී උනත් සකසා පිළිවෙලට පුංචි විදිහට කරන්න. මහ දේවල් කරන්න බෑ. පුරාණ කාලේ අම්මලා
මහරෑ කුස්සියේ වැඩපිළිවෙල ඉවර කළා කුස්සියේ වාද්දි බත් උයාපු මුට්ටියට වතුර ටිකක් දැම්මා. උදේ අම්මා තේවක් කළා දරුවන්ට සාමියාට දීලා බත් උයාපු මුට්ටිය සුද්ධ කරද්දී අර පොඟපු දංකුඩේ අතින් මිරිකලා භාජනයකට අරගෙන සත්තුන්ට කෑම දාන ලෑල්ලට දැම්මා එළියේ. ඒ කුරුල්ලු ලෑල්ලේ කොයිතරම් සත්තු මයිනෝ ගිරව් බට්ටිච්චෝ කපුටෝ ලේන්නු විවිධාකාර සත්තු වාදයකින් තොරව බේද කරගන්න නැතුව කුස පිරෙන්න ආහාර ගත්තා. කුරුල්ලෙකුට බත් ටිකක් දුන්නත් කුස පිරෙන්න ආත්මවාර 100,000 ගාණක් සැපේ පාක ලැබෙන්නේ කැමැත්තෙන් සකසා ආසාවින් කිරීම නිසා. ධර්ම මාර්ගයේ ගමන් කරන උදවිය එච්චර අහිංසකයි. සතා සිව්පාවක්වත් බඩගින්නේ තියන්නේ නෑ. ඒ තැනට ආපහු ජීවිතේ පත් කරගන්න. ඒ වගේම මව්පියන්ට ආදරෙන් සලකලා දෙමව්පියන්ගේ ජීවිත හුදෙකලා කරන්න එපා. ඒ ගැන හරි කනගාටුයි. දෙමව්පියන්ගේ පැත්තත් හැදෙන්න ඕන. දරුවන්ගේ පැත්තෙත් අඩුපාඩු නැතුවා නෙමෙයි. පහුගිය දවස්වල සමාජ මාධ්‍ය අම්මා කෙනෙක් ගැන කතා කළා. බීබදු සැමියාගේ පීඩාවත් ඇයට තිබුණා. අනියම් සැමියෙකුගේ පහසට ලැදි වෙච්ච ඇය තමන්ගේ දරුවෝ 5 දිනාම පාළු වත්තක කැලෑවක දින 2ක් හාමති අඬා. දරුවෝ 5 දෙනෙක් අතරමං කළ ඇය අනියම් සැමියෙක් එක්ක හොර රහසේ පැනලා යනවා. මව් සිනහස දරුවන් කෙරෙහි ඒ මට්ටමට පිරිහිලා. එවන් සමාජයකින් දෙමව්පිය තුලින් ගෙංගෙට බුදුන් කියන පූජනීයත්වය අද දෙමව්පියන්ගෙන් අපේක්ෂා කරන්න බැරි තරම් පිරිහිලා. ඒ කොච්චර අඩුපාඩු තිබ්බත් දරුවෝ දෙමව්පියන්ට ගරු කරලා මාපිය දූ දරු සාම විමානයක් හැම ගෙදරකම ඇති වෙන්න ඕන. ධර්මානුධර්ම ප්‍රතිපදාවේ උතුම් ගුණයක්. ඔබ ගැඹුරු දහමකට පෙර මේ අවතුම් පැවතුම් සකස් කරගත්තා නම් තථාගතයන් වහන්සේගේ සද්ධර්මයේ තුල බොහොඟක් දුර ගමන් කරලා ඔබ ධර්මයේ තුල දියුණු වෙච්ච කෙනෙක්. භෞතික දේට වඩා ප්‍රතිපත්තියට නැඹුරු වෙච්ච කෙනෙක්. ඔබ ඒවා මුලින්ම සකස් කරගන්න. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය කරා යන ශ්‍රාවකෙක් ධර්ම මාර්ගයේ පැහැදිලි කරගෙන ඉන්න ඕන. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැති කෙනෙක් කොහොමද තථාගතයන් වහන්සේගේ ආර්ය සත්‍ය ධර්මයට අනුගත වෙන්නේ? උතුම් සීලයෙන් පිරිහිච්ච කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ කොහොමද? පුංචි දෙයක්වත් දන් දෙන්න අත දිග නැත්තම්, මව්පියන්ට කෙනෙහිලිකම් කරලා දුෂ්ට පාපී ජීවිත ගෙවනවා නම්, මිනිස්සුන්ගේ හිත් හදන්න උත්සාහ නැතිනම්, එහෙම කෙනා ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නේ කලාතුරකින්. හරි අමාරු දෙයක්. කෙනෙකුට මොහොතේ බැහැලා නාන්න ඕන. එයා මොහොදායිනේ ගල්පරයක් උඩ තුවායේ කරේ දාගෙන දත් මැද මොහොත දිහා බලන් ඉන්නවා වගේ. නාන්න නැද්ද කියලා අපි අහද්දී යා කියන්නේ තාම රැල්ල ඉවර වෙලා නැහැ. මම කවදා හරි නාන්නේ මොහොතේ රැල්ල ඉවර වුණාම කියනවා. කරදර සාගරේ ජීවිත සාගරයක්, රැල්ල කරදර එක පිටේ කේනෝ වෙරළට ජීවිතේට. ඒවා අවසන් වෙන්නේ නැහැ. හැම දෙයකින්ම නිදහස් වෙලා චතුරාර්ය සත්‍ය ධර්ම මාර්ගයේ වඩන්න කෙනෙක් බලාගෙන ඉන්නවා නම් එයාට මේ මහා භද්‍ර කල්පි ගොඩේ යමක් නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මානුධර්ම ප්‍රතිපදා මාර්ගයේ එලිපෙහෙලි කරගෙන ඒ මාර්ගයේ තුල ගමන් කරමින් ඔබ නිස්සරණී සොයාගෙන යන ලෝකේ. ඒ වෙනුවෙන් තමයි මේ පුංචි සූත්‍ර පාඨය අපි මතක් කළේ. නැවත සිහිපත් කරනවා නම්
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ යංකෝ ලෝකේ පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං ලෝකේ අස්සාදෝ යං ලෝකේ අනිච්චෝ දුක්ඛෝ විපරිණාම ධම්මෝ අයං ලෝකේ ආදීනවෝ යං ලෝකේ චන්දරාග විනයෝ චන්දරාග පහනං අයං ලෝකේ නිස්සරණං. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අංගුත්තර නිකායට අයිති තික නිපාතේ මේ උතුම් සූත්‍ර දේශනාවේදී උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි යම්සේ ලෝකේහි යමක් නිසා කෙනෙක් යම් කිසි හේතුවක් නිසා යම් කිසි කෙනෙක් නිසා යම් කිසි දෙයක් නිසා කෙනෙක් මේ ලෝකේ සැපේ සහ සතුට සොම්නස උපදවා ගනීද ඒ මේ ලෝකේ ආස්වාදයයි වින්දනයයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා පින්තුල්ලා ජීවිතේ සතුට සොයාගෙන යන උදවිය. යම් යම් දේවල් හා පුද්ගලයන් තුළ ඔබ යම් මට්ටමක සොමනසක් සැපතක් සතුටක් ජීවිතේ ඇති කරගන්නවා. මේ ලෝකයේ ආස්වාදය කියලා කියන්නේ ඒ පිනායාම, ඒ ප්‍රීතිය, ඒ සොම්නස, ඒ විඳීම. එනිසා දහමි ධාර්මිකව විඳීම තහනම් කළ නැහැ. දැන් මේ දවස්වල මේ ගැන හුඟා කතිකාවල් යනවා. මම එක තැනක දැක්ක තරුණ දූල පුතාලගේ කුමර බඹසර කුමරි බඹසරත් පිරිහෙනවා. අදිතාක්ෂණික මෙවලන් තුළ ඒවට අහුවෙන්න එපා කිය යම් මතවාද දේශනා සාකච්ඡා සමාජ මාධ්‍ය තුළ යනවා. මම නම් මේ රටේ පින් ඇති තරුණ දූල පුතාලට කියන්නේ ලස්සන සුදු ඇඳුමක් ඇඳගත්තම සුන්දරයි ජීවිතේ ලස්සනට පේනවා. නමුත් කහට පැල්ලමක් වැටුනොත් ඊටත් වඩා එක කැපිලා පේනවා ඇඳුම සුදු නිසා. ලස්සන තුරුණු ජීවිතය අඳුරු කහට පැල්ලම් හිලා ගන්න නැතුව පරිස්සමින් ජීවිත මඟ අරගෙන යන්න. කුමර බඹසර කුමරි බඹසර කියන්නේ ආත්මාභිමානයේ චරිතවත් බව. ඒක කෙලෙස ගන්න එපා. දැන් සාරිපුත්ත මහමුගලන් වීතරාගී ආර්යයන් වහන්සේලා දෙනම පැවිදි වෙන්න පෙර කෝලිත උපතිස්ස ඊටාම කල්යාණ මිත්‍ර තරුණියෝ දෙන්නේ මොනතරම් ජීවිතය ආස්වාදයේ වුවද ඔය ගිරජ්‍ය සමුජ්ජ කියන උත්සව කානිවල්නි කඳු මුදුන් වල ಭಾರತೀಯ අදත් තියෙන ආගමික උත්සව ඒ වගේ කනවා බොනවා විනෝද වෙනවා සින්දු කියනවා නටනවා Taman කැමති කාන්තාවන් මේ මොහොතේ එකතු කරගෙන විනෝද වෙනවා සින්දු කියමින් නටමින් දෙබ දහමි දන්නවා කෝලිත උපතිස්ස තරුණ යාළුවෝ දෙන්න කාලයක් කලේ මේ ආස්වාදයේ විඳපු එක. ඒ සතුට හොයාගෙන ගිය එක. හැබැයි ඇබ්බැහි වෙන්න හොඳ නෑ. දැන් අද සමාජයේ හුඟක් අය මේවට ආරූඪ වෙලා ඇබ්බැහි වෙලා. හරි භයානක දෙයක් පින්වතුනි. අදිතාක්ෂණ මෙවලම් වලට ඇබ්බැහි වෙලා ඒව තුල ආස්වාදයේ සොයාගෙන යෑම. ඒක හිතා ගන්න බැරි තරම් පරිහානියක්. සමහර ඊටාම සමාජශීලී තරුණ දූල පුතාලා දැන් සමාජයට එන්නේ නැහැ. දෙමව්පියෝ කියනවා ස්වාමිනී අපි එක කතා කරන්නෙත් නැහැ. බෙදලා දෙන කෑම ටික වෙලාවට කන්නේ වැඩිපුර කතා කළොත් අපිට කේන්තියෙන් සැරින් කතා කරනවා. යා වැඩිපුර කැමති ගියේ දොර වහගෙන ඉන්න, නිහඬව ඉන්න, කතා නොකර ඉන්න. ඒ කියන්නේ යා අදිතාක්ෂණික මෙවලම් වල ආස්වාදයට බොහෝසිය ගිජු වෙලා. අවසාන වෙන භයානක දේ තමයි යාගේ ගැටලු කියා ගන්න කෙනෙක්, කතා කරගන්න කෙනෙක් කිසිවෙක් නැහැ. අදහස් වමාරු කරගන්න කෙනෙක් නැහැ. ඒ පීඩනීතයෝන් වැරදි තීන්දුව తీරන ගන්නවා ජීවිතේ. අම්මල තාත්තල මේ දේශනාවන් අහන අතර ආස්වාදයේ පිළිබඳ දරුවෝ පිළිබඳ මීට වඩා සැලකිලිමත් වෙන්න. දැන් උපතිස්ස කෝලිත සමාජය තුල ආස්වාදයේ හෙව්වා. සමාජය තුල ආස්වාදයේ වින්දා. හැබැයි ඒ ආස්වාදයේ විඳින්නේ නැතුව මේ දෙවනි කාරණේට කෙනෙකුට යොමු වෙන්න බෑ. පින්තුලේ ගැන හිතන්න.
යං ලෝකේ අනිච්චෝ දුක්ඛෝ විපරිණාම ධම්මෝ අයං ලෝකේ ආදීනවෝ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. යම්සේ ලෝකේ අනිත්‍යයි දුකයි විපර්යාසයට පත් වෙනවා කියන කාරණේ ඒක තමයි මේ ලෝකේ ආදීනවේ කියලා. අර කලින් කියපු ආස්වාදයේ උපරිම තලයේ විඳින්න නැති කෙනෙක් කොහොමද අඳුනගන්නේ ලෝකේ මේ විඳින ආස්වාදයේ අනිත්‍යයි දුකයි විපර්යාසයට එක් වෙනවා කියලා? ඒක අවබෝධ කරගන්න ආදීනවේ විඳින්නම ඕන. සීලාචාර ඒ වගේම රාමුවක් තුල කෙනෙක් ආස්වාදයේ වින්දට කමක් නැහැ. ඒ ආස්වාදයේ තුල තමයි ඔහුට ආදීනවේ අවබෝධ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකී ආදීනවේ දේශනා කළේ. දැන් ওই ඨාන සූත්‍රයේ කියවල බලද්දී භාග්‍යවතුන් වහන්සේ ලෝකී ආදීනවය අපූර්වට මේ දේශනාවේදී පැහැදිලි කරනවා. උන්වහන්සේ නම් කරනවා ඉත්‍යාවා ස්ත්‍රීන්, පුරුෂේනවා පුරුෂයින්, ගහට්ටේනවා ගිහි උදවිය, බලන්න පබ්බජිතේනවා පැවිදි උතුමන් වහන්සේලා. අදටත් ගැලපෙනවා. දැන් දෙපාර්ශ්වයටම මේ ආස්වාදයේ ආදීනවේ ගැන දෙවතාවක් හිතන්න කාලයේ මේ අදි තාක්ෂණික මෙවලන් එක්ක තාක්ෂණින් දියුණු වෙච්ච ලොවක් එක්ක අපිට මේවට කරුණ කාරණා සාකච්ඡා කරන්න වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඨාන සූත්‍රයේදී ලෝකේ ආදීනවේ දේශනා කරනවා. ජාති ධම්මෝම්හි ජාතින් අනතිතෝම්හි. අර කලින් කියපු ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අපි දෙපාර්ශ්වයම මෙනෙහි කළ යුතු දෙයක් කියලා. නැවත නැවත ඉපදීමක් තියෙනවා. අපි ඉපදීම නැති කළ උදවිය ජාතිය විනාශ කළ උදවිය නෙවෙයි. නැති කළ උදවිය නෙවෙයි. ජාති කියන්නේ නැවත ඉපදීම. එතකොට ජරා ධම්මෝම්හි ජරං අනිතිතෝති. උපදින තාක් භවයේ තුල ජරාවට පත්වීමක් තියෙනවා. දි รา යාම. දැන් බලන්න මේ ශරීරය අපිටම පරිහරණය කරන්න පාලනය කරගන්න බැරි දවසක් එනවා. පිනුතුනි පුදුමාකාර දුකක් කායික මානසික වශයෙන් ඇතිවෙන දෙයක් මේ. දැන් මේ දේශනාව අහන අම්මලා තාත්තලා ඉක්මන් වෙන්න. ප්‍රමාද වෙන්න එපා. මැදිවියේ දෙමව්පියොත් ඉක්මන් වෙන්න. ප්‍රමාද වෙන්න එපා. මොකක්ද? මුළු ජීවිතේම ඔය ඇත්තෝ අල්ලගත්තේ මොනවද? කාරණා දෙකයි. පුත්තා මත්ති තමන්ගේ දරුවෝ නිසා ධනං මත්ති ධනේ දීපල. දරුවෝ නිසා ධනේ දීපල භෞතික දේවල්. ඔය දෙක තමයි මනසින් උපාදානය කරගෙන දුක් විඳේ. තාමත් දුක් විඳිනවා. තාම මේ දුක අත්හැරලා නැහැ. මම ඇත්තම අහන්නම් ඔබෙන්. මෙච්චර නැහිල දරුවන් වෙනුවෙන් සමහර වෙලාවට දරුවෝ කරන කියන දේවල් කතා කරන වචන උන්ගේ ඇවතුම් පැවතුම් ගමන් බිමන් වැඩපිළිවෙළවල් තුල ඔබ මානසිකව දුක් විඳින්නේ නැද්ද? දුක් විඳිනවා. ඔබ කියන දේ උන් පිළිගන්නේ නැති වුනහම දුක දැනෙන්නේ නැද්ද? දැනෙනවා. පුදුමේක නෙවෙයි ඔබ හිතන්නේ. මෙච්චර හයිය හත්තේ තියෙනකොට දැනටත් ඔබ නොතකා ඉන්නවා නම් ඔබ කෙරෙහි ආදරයක් ගෞරවයක් නැතිනම් තවදුරටත් වියපත් වෙලා ලනු කැඩිච්ච ලෙඩ ඇඳට වැටෙනදා කිසි කෙනෙක් ඔබ ගණන් ගන්නේ නැහැ. ඔබ තනි වෙනවා. මෙන්න මේ ආදීනවය හොඳට අඳුරගෙන ඉපදීම, ලෙඩවීම, මහලු වීම, මරණය මෙන්න මේ කාරණා හතර වලක්වාලු නතර කළ කාරණා නෙවෙයි. නැවත නැවත භවයේ පුරාම මට මුණ දෙන්න වෙන කාරණා කියන ආදීනවය හොඳට අවබෝධ කරගන්න. ඒ ආදීනවට අමතර කාරණයක් හැටියට තමයි හිත හදාගන්න දැන් තියාම මම ඔබට මතක් කළේ. දැනටත් ඔබට ওই විදිහ නම් තවදුරටත් අරෝබලත් වෙලා එක්තැන් වුණාම කිසි කෙනෙක් ඔබ තකන්නේ නැහැ, සලකන්නේ නැහැ, ගණන් ගන්නේ නැහැ. ඔබට බලපෑමක් කරන්න බෑ. දැනටත් ගේ ඇතුලේ ඔබ අසරණ වෙලා. ඔබෙන් යැපිච්ච අය බලවතුන් වෙලා. ඒව දිහා බලාගෙන කඳුළු බිබී හූල්ලන්නෙත් නැතුව, දරුවන්ට සාප කර කර ද්වේෂ කර කර පව් කරගන්නෙත් නැතුව,
ලෝකයේ ආදීනවේ අඳුරගන්න. මේක තමයි ස්වභාවය. අනිත්‍යතාවයේ දුක හා විපර්යාසය. මේ தත්ත්වය භාග්‍යවතුන් වහන්සේ ලෝකයට දේශනා කළා. ඊළඟ කාරණිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිස්සරණී සොයාගෙන යන මග. ඒ තමයි යං ලෝකේ චන්දරාග විනයෝ චන්දරාගස්සා පහානං අයං ලෝකේ නිස්සරණං. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, යම් චන්දරාගේ හික්මීමක් වේද, ඒ කියන්නේ චන්දරාගේ ප්‍රහීන වීමක් වේද, ඒ කියන්නේ කාමාදී ආසාවන්හි නික්මීමක් වේද, ප්‍රහීන වීමක් වේද, ඒ කාමාස්වාදයෙන් ඈත්වීම, බැඳීම් වලින් නිදහස් වීම, මේ ලෝකයේ මිදීම, එහෙම නැත්නම් නිස්සරණයයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මුලින් ආස්වාදය, ඊළඟට ආදීනවේ අවබෝධ කරගෙන ඉන්න අනතුරුව ශ්‍රාවකයා ධර්ම මාර්ගයේ දියුණු කරගෙන කාමාදී ආසාවන්හි ප්‍රහීන වීමක්, මිදීමක්, ඒ කියන්නේ චන්දරාගයෙන් විනිර්මුක්ත වීමක් සොයා ගන්නවා. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ලෝකේ නිස්සරණේ, එහෙම නැත්නම් ලෝකේ නික්ම යාම. මෙයයි නිවන් මඟ. දැන් ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබ ජීවිතය ආදීනවේ වින්දා. හැබැයි ඔබ ජීවිතය ආස්වාදය වින්දට ආදීනවේ අවබෝධ කරගෙන නෙවෙයි ආස්වාදයේ වින්දේ. ඒකනේ මං කිව්වේ ආරූඪ වීම, ඇබ්බැහි වීම කියලා. තාමත් ඔබ ආස්වාදයේ සොයනවා නම් ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන සයේන්ද්‍රියන්ට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හා සිතිවිලි ආහාර හැටියට හොයා යහපත් මාර්ගයෙන් හරි අයහපත් මාර්ගයෙන් හරි වඩන්නේ මේ ආස්වාදේ නම් ඒක නිවැරදි ආස්වාදේ නෙවෙයි. ජීවිතය ආස්වාදේ විඳින්න දහමේ තහනමක් නැහැ. යම් කිසි සීලාචාර රාමුවක් තුල. අර උපතිස්ස කෝලිත තරුණයින් දෙපළ ආස්වාදේ විඳිමින් අවසානයේ ආදීනවේ සොයාගත්තා. මොකද්ද උන් හිතුවේ? අවුරුදු ගාණක් එකතු වෙලා කෑවා බීවා විනෝද වෙනා සින්දු කිව්වා. නොඑක් තැන්වල විනෝද ගමන් ගියා. නමුත් අපි මේ ආස්වාදේ විඳ විනා මෙහි ආදීනවේ හිතුවේ නෑ. ජීවිතය කියන්නේ මේක නෙමෙයි කියලා අන්න උන් ආදීනවේ අවබෝධ කරගත්තා. ඊට පස්සේනේ සත්‍ය සොයාගෙන යද්දී අස්සජී මහරහතන් වහන්සේ මුණ ගැහුණේ. උන්වහන්සේත් එක්ක කළ සාකච්ඡාව තුළ නිස්සරණයට මඟ එළි වුණා. කාමයන්හි ඇති භයානක ආදීනවය. කාමී කියන්නේ කැමැත්තනි. ඇස කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් පිනවීමට ඇති දැඩි කැමැත්ත කාමය. ඒවට ගොදුරු හොයමින්, ඒ වගේ ගුණාගුණ දකිමින්, සුභාසුභ දකිමින් ඒවා ග්‍රහණය කරගෙන විඳින වද මේ ආදීනවය ඕන් දැකලා නිස්සරණී සොයාගෙන ගියා. ජීවිතේ නොතිර බව පසක් කරමි. එතකොට මේ ධර්ම මාර්ගය තුල තමයි විමුක්තිය උදා කරගත්තේ. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. මේ ලෝකයේ දුක මත පිහිටා තිබෙන බව ප්‍රඥාවෙන් අවබෝධ කරගත් ඕන් පැවිදි වෙලා විතරාගී ආර්ය ඵලයෙන් උත්තරීතර නිස්සරණී සාක්ෂාත් කරගත්තා. දේශනාව අහන ඔබත් දැන් මේ විදින ආස්වාදයේ තුල ආදීනවේ දකින්න. ආදීනවේ කෙරෙහි කලකිරෙන්න. ආදීනවේ පිළිකුල් කරලා නිස්සරණී සොයාගෙන යන්න. නිදහස් වීම සොයාගෙන යන්න. මෙච්චර කෙනෙහිලිකම් මැද්දේ තාමත් ඔබ ඔතනම වැටිලා ඉන්න හිතනවා නම් ඔබ ධර්ම මාර්ගයේ වඩපු කෙනෙක් නෙවෙයි. ඔබට කවදාවත් ගැලවීමක් ලබන්න බෑ. සිදුහත් මහ බෝසතාණෝ නිස්සරණී සොයාගෙන යද්දී රාහුල කුමරුන් යසෝදරාවිය
පුදුමාකාර බැඳීම් කෙරෙහි කලකිරීම ඇති කරගෙන මහා වීරියකින් තමයි නිස්සරණයට පත් වුනේ. කෙනෙකුට ලේසියෙන් නිස්සරණය සාත් කරගන්න බෑ. කැපකිරීමක් තියෙන්න ඕන. ඒ කැපකිරීම තුළ තමයි, වීරියවන්ත භාවයේ තුළ තමයි කෙනෙකුට නිස්සරණය සාත් කරගන්න ලැබෙන්නේ. මේ භයානක සසරින් එතර වෙන්න ලැබෙන්නේ. සසරේ බිය මුලින් වඩන්න. නිස්සරණයට කැමති කෙනෙක් මුලින්ම කරන්න ඕන දේ තමයි ආස්වාදේ හා ආදීනවය තුළ මේ බියකරු සසරේ ස්වභාවය වඩන්න. දැන් මේ සමාජයේ හුඟක් දෙනෙක් සසර ගැන කතා කරන්නෙත් නැහැ. තරුණ වයසේ හුඟක් දෙනෙක් සසර බිය ගැන හිතන්නේ නැහැ. බය නැතුව වගේ ජීවත් වෙන්නේ ධර්මය අවබෝධ කරගෙන නෙමෙයි. ඒගොල්ලන්ට ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැහැ. සසර පිළිබඳ අවබෝධයක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ, පින්වත් මහණෙනි, ඉපදෙන මැරෙන සසරේ බියකරු බව මම තරම් දන්න කෙනෙක් ලෝකේ ඉන්නවා නම් සිහිනින්වත් නැවත ඉපදීමක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ භවයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ කිව්වා. එච්චර පැහැදිලි බුදුවදනක් තියෙද්දි අපි භවයේම ප්‍රාර්ථනා කරන්නේ ඇයි? අනාවබෝධයෙන්. එතකොට සිද්ධාර්ථ කුමරුන් මේ ආදීනවේ මනවින් ප්‍රත්‍යක්ෂ කරගෙන තමයි වීරියවන්ත භාවයෙන් බොහෝ බැඳීම් වලින් නිදහස් වෙලා නිස්සරණේ කරා ගමන් කළේ. ඡන්ද රාගයෙන් විනිර්මුක්තව නිදහස් මාවත සොයාගත්තේ. පින්වත් ඔබ මේ ගැඹුරු දහම් කාරණා ඊටාම සරලව අධ්‍යයනය කළ ජීවිතයට එකතු කරගෙන නිස්සරණයටපත් වෙන්න. ඒකට සරල ක්‍රම තියෙනවා දහමි. දැන් අර එක්තරා බ්‍රාහ්මණෙක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා දුටුවා. දහවල වෙලාවේ දන් වළඳලා අවසානයේ හුදෙකලා වනේ ගහක් මුල පාර දිගේ ඇවිදගෙන යන බමුණ දකිනවා. ඈත වනේ ගහක් මුල භාග්‍යවතුන් වහන්සේ විවේකයෙන් වැඩ ඉන්නවා. කිසි කෙනෙක් ළඟ නැහැ. බ්‍රාහ්මණයාට පුදුමයි. අද බුදුරජාණන් වහන්සේ හුදෙකලාව වැඩ ඉන්නවා. අනේ උන්වහන්සේට වැඳලා කතා බහ කරන්න මට ලැබිච්ච උතුම් මොහොතක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ගියානේ. වඳින්නවත් අමතක වෙන තරම් භාග්‍යවතුන් වහන්සේගේ මුව මඩල ප්‍රභාස්වරයි. පැහැදිලි. ඒ මොහොනේ කිසිම ගැටීමක්, බැඳීමක්, කලබලකාරී ස්වභාවයක් නැහැ. වේද වේදාන්තයේ කියලා පැමිණි අධ්‍යයනය කළ බමුණට මේ ඉරියව් පුදුමයි. ඔන්න ඊට පස්සේ තමයි වැන්දේ. බුදුරජාණන් වහන්සේට සිහිපත් කළානේ, ස්වාමීනි සමාවෙන්න මුල් වතාවේ වඳින්නත් අමතක වුණා. මෙච්චර සතුටින් ඔබ වහන්සේ නිදහසේ වැඩ ඉන්නවා. ස්වාමීනි මේ සතුටට, ප්‍රීතියට, හුදෙකලා බවට ඔබ වහන්සේ කරන්නේ කුමක්ද කියලා ඇහුවා. මේ විදිහට ඉන්න. අමුතු දෙයක් වළඳනවද කියලාත් ඇහුවා. පාත්‍රය දිහා බලලා. භාග්‍යවතුන් වහන්සේ වදාළ වර්ග දෙකක් වළඳන්නේ නැති බව. නිස්සරණේ සොයා යන කෙනෙක් මේ වැඩපිළිවෙල අනුගමනය කළ යුතුයි. පින්වත් බ්‍රාහ්මණිය, මම මගේ ශ්‍රාවකයෝ අතීතය වළඳන්නේ නැහැ කිව්වා. අපි පුළුවන් තරම් දුරට ජීවිතේ අතීතයේ තුලම ජීවත් වෙන්න මහන්සි ගන්න පිරිසක්. කළ නොකළ දෑ හොයනවා. කෙනෙක් කියපු දේවල් හොයනවා. මට එක්තරා ආරක්ෂකංශේ උසස් මහත්මයෙක් දේශනාවකට ආරාධනා කරන්න ඇවිත් කිව්වා, ස්වාමීනි මහා යුද්ධේ පවතින කාලේ කිලිනොච්චියේ මමත් තවත් මහත්තයෙකුත් අතර පුංචි වචන හුවමාරුවක් වුණා. ඒක එතන ඉවරයි. අනේ ස්වාමීනි අවුරුදු 24ක් මේ මිනිස්සයා මගෙන් වැරදි විදියට පිටවෙච්ච වචනේ 24 අවුරුද්දක් හිතේ තියාගෙන ඉඳලා දැන් මගෙන් පරිගන්නවා. පුදුමාකාර කෙනෙහිලිකම් කරනවා. දැන් බලන්න මිනිස්සු අතීත තුළ ජීවත් වෙමින් කරගන්න හානිය Tamanට කල්ප ගණන් දුගතියට යන හානියක් කරගන්නවා අතීතයේ තුළ ජීවත් වෙමින්. නිස්සරණේ සොයාගෙන යන කෙනෙක් අතීතයෙන් නිදහස් වෙන්න. අතීතයේ සිද්ධ වෙලා ඉවරයි.
ඒක බාර දෙන්න අතීතයට. නිස්සරණේ කරා යන කෙනෙක් අනාගතය තුළ ජීවත් වෙන්නත් එපා. හේතුව අනාගතේ ලැබිලා නැහැ. ලැබෙයිද නිශ්චිතව අපි දන්නේ නැහැ. හේතුව අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ මරණ පොලිමේ. පිළිවෙලට අපි ඒ පොලිමේ යා යුතුයි මරණේ කරා. ඔය අතර සමහර උදවිය පොලිම කඩාගෙන හැමෝටම කලින් ඉස්සරහට යනවා. එතකොට මේ ස්වභාවය ජීවිතය අපි අඳුන ගන්න ඕනේ. අඳුනගෙන නිස්සරණේ කරා යන කෙනෙක් නොලැබිච්ච අනාගතේ දැන් මරණය අපි නොසිතූ බොහෝ දෙනෙක් බිහිසුණු කොරෝනාවත් එක්ක සියල්ල අත්හැරලා ගියා. ජනප්‍රිය නමගිය චරිත ඒ අතර තිබුණා. ඒ හිත්වල කොච්චර ප්‍රාර්ථනා බලාපොරොත්තු තියෙන්නේ නැද්ද? අනාගත සැලසුම් තියෙන්නේ නැද්ද? අර එක පින්වත් මහත්මියක් මරණයට පෙර කියලා තිබුණා. දරුවෝ 3-4 දෙනෙක් එක්ක මායි බිරිඳයි හරිය ලස්සන ජීවිතයක් ගෙවන්නේ. හැබැයි ඇත්තටම අපි දෙන්න තාම නීත්‍යානුකූල විවාහ වෙලා සහතිකය අරගෙන නැහැ. මං හෙට අනිද්දා මේ වැඩෙත් ඉවර කරගන්න ඕනේ නැත්තම් ඒක දරුවන්ට බලපායි කියලා. බලන්න එතුමා ලස්සන ජීවිතයක් දරුවොත් එක්ක බිරිඳත් එක්ක ආදර්ශමත්ව ගෙවනවා. දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් අවශ්‍ය වෙයි කියලා නීත්‍යානුකූල විවාහ සහතිකය ගන්න බලන් ඉන්නවා. එතුමාට කොරෝනාව ආසාදනය වී මරණයටපත් වෙලා අවසානයේ ඔහු වෙනුවෙන් ලැබෙන්නේ මරණ සහතිකය. ජීවිතේ නොතිර බව වඩන්න. විවාහ සහතිකයට පෙරුම් පිරූ කෙනෙකුට ක්ෂණයකින් මරණ සහතිකය උරුම වෙනවා. මේයි සසරේ භයානකකම. අනාගතය කියන්නේ ඉදිරිය. හිතන දේවල් මේ මට්ටමට නොවන දෙයක්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නිස්සරණේ සොයාගෙන යන කෙනෙක් අනාගතේනුත් ඈත් වෙන්න ඕන. හැබැයි එයා හැම වෙලාවෙම මේ මොහොත තුල ජීවත් වෙන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. අපි හැම වෙලාවෙම කරන්නේ සුන්දර යහපත් වටිනා මේ මොහොත නාස්ති කරගෙන එක්කෝ ගෙවිච්ච අතීතය හෝ එක්කෝ නොලැබිච්ච අනාගතය තුල හෝ කාලය ගෙවනවා. මම හිතනවා ඔබ ආස්වාදී විඳින්න එක්තරා රාමුවක් තුල ඔබ ආදීනවේ දකින්න ආස්වාදේ විඳිමින් එහි අනිත්‍ය සංඥාව දියුණු කරගෙන ඔබ ඊට පස්සේ කලකිරීම ඇති කරගෙන නිස්සරණී සොයාගෙන යන්න. නිස්සරණී තුල ලෝකේ දුක බව වටහාගෙන දුකින් පිරිච්ච ලෝකේ ඊළඟ නැවතුමින් අපි හැමෝම බැහැලා යන බවත් තේරුම් අරගෙන වීරියවන්තව ඒ නිස්සරණී දියුණු කරගන්න පුළුවන් නම් එයා මේ ලෝකයෙන් නිදහස් වෙන කෙනෙක්. ඉතින් මේ මග යන්න ඔබ හැම දිනාටම ප්‍රයෝජනයක් ගන්න කියලා හිතලා තමයි අද මේ ආස්වාදයේ ආදීනවේ හා නිස්සරණිය ගැන චතුරාරි සත්‍ය ධර්මයට එකතු කරලා අපි මේ දේශනාව සිද්ධ කළේ. දේශනාව අවසන් කරන්න මත්තෙන් ඔබට ජීවිතයේ වටිනකම ගැන යමක් කියලා දෙන්න ඕන. මේ මොන දේ කරන්නත් පින්නතුනි ලබාගත් ජීවිතයේ අර්ථවත් බව නිතර වටහා ගන්න මහන්සි වෙන්න. සමාජයේ නිදා සිදුවෙන දේවල් තුල කීයෙන් කී දෙනාද ජීවිතයේ වටිනකම අවබෝධ කරගෙන ඉන්නේ කියලා කල්පනා වෙන තරම් දේවල් සමාජය තුල සිද්ධ වෙනවා. ඒව වේදනාත්මකයි. ඊටාම පුංචි දේවල් වලට එකිනෙකා මරාගෙන ගහ බැනගෙන ගිහි පැවිදි ඔබේ පාර්ශ්වයන් වාද ભેද හදාගෙන කල්ලි ගැහිලා විවිධාකාර විදිහට විකෘති ස්වභාවයන් සමාජගත වෙන කාලයක් මේ. ඔබ හැම වෙලාවෙම පරිස්සම් වෙලා එක දෙයක් වඩන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ පුබ්බේව සන්නිවාසේන පච්චුප්පන්නේන හිතේනවා. ඒවන්තං ජායතේ පේමං උත්පලං යතෝ දෙකේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඕලු නෙළුම් මහණෙල් උපුල් මල් පිපින්නේ ඇයි කියලා. හරි ලස්සන දෙයක් උන්වහන්සේ අහන්නේ. ඕලු නෙළුම් මහණෙල් උපුල් මල් පිපෙන්න හේතුව භාග්‍යවතුන් වහන්සේ අහනවා.
බුදුරජාණන් වහන්සේම නිහඬ සංගරුවනට කියා දෙනවා. වෙන කිසිවක් නිසා නෙවෙයි මහණෙනි. ඒ මල් ජලයේ පිපෙන මල් නිසා. ඒ මල් පිපෙන්නේ ජලයේ තිබුණොත් පමණයි. වතුර තිබුණොත් පමණයි. භාග්‍යවතුන් වහන්සේ අහනවා ඕලු නෙළුම් මහණේ ලුපුල් මල් පිපෙන්නේ ජලය නිසා නම් අපි අපේ වෙලා සසර පුරාම මුණ ගැහෙන්න රහස මොකක්ද කියලා. හේතුව මොකක්ද කියලා. පින්නතුන් හිතුවද? දැන් බලන්න අම්මල තාත්තලා මේ ජීවිතෙත් ස්වාමියයි බිරිඳයි වෙලා එකිනෙකාට මුණ ගැහෙනවා. දරු පැටව ඒ දෙන්නට දරුවෝ වෙලා මුණ ගැහෙනවා. ඒ දෙන්න දරුවන්ට දෙමව්පියෝ වෙලා මුණ ගැහෙනවා. මේක පුදුම දෙයක් නෙමෙයිද? දැන් අර උරග ජාතකයේදී බෝසත් බ්‍රාහ්මණයා සක්දෙවිඳුන්ට කියපු කතාව. තමන්ගේ දරුවා මැරිලා කුඹුරිම දරුවා ආදාහනය කරද්දී දුක වේදනාව නැතුව ප්‍රමෝදයෙන් දරුවාව සතුටින් ආදාහනය කළේ. සක්දෙවිඳුන් අහනවනේ මිනිස් විසකින් ඇවිත් කුඹුරට මේ පුච්චන්නේ තිරිසනෙක්ද කියලා ඇහුවා. නෑ. මිනිස්සෙක්. ඒ මිනිස්සෙක් ඕගොල්ලෝ තරහින්ද ඉන්නේ වෛරෙන්ද? නෑ. ඊටාම ලිංගතුව. කවුද? අපේ එකම පුතා. ආදරණීය පුතා. තමන්ගේ එකම ලෙන්ගතු පුතා සෑයේ දැවෙද්දිත් දෙමව්පියන් හැටියට දුකක් නැත්තේයි කියලා ඇහුවා. අන්න නිස්සාරණී සොයාගෙන ගිය අයුරු. උන්වහන්සේ කියනවා බෝසත් බ්‍රාහ්මණතුමා කියනවා අපි අනිත්‍ය සංඥාව වඩන අය. මරණ සංඥාව වඩන අය. අපි නිතරම මරණ ධම්මෝම්හි මරණං අනතිතෝම්හි. මරණීය වළක්වාලු අය නෙවෙයි. මරණීය වෙනස් කළ අය නෙවෙයි. මරණයේ ස්වභාවය කොට ඉන්න අය කියන මරණ සංඥාව අපි නිරතුරු වඩනවා. අපිට ඒ නිසා මරණය අරුමයක් නෙවෙයි. පුදුමයක් නෙවෙයි. පරණ හැවක් ඉවත් කරන සර්පෙක් වගේ උපන් හැම කෙනෙක්ම දිව්‍ය මඟ අවසන් වුණාම නිදහස් වෙලා නිස්සරණී සොයා නිදහස් වීම සොයාගෙන යනවා. මේක තමයි බ්‍රාහ්මණතුමා බෝසත් කාලේ සක්දෙවිඳුන්ට වදාළ දේශනාව උරග ජාතකයේදී. දැන් බුදුරජාණන් වහන්සේ අහන්නේ ඕලු නෙළුම් මහණේ ලුපුල් මල් පිපින්නේ වතුර නිසා නම් පුදුමයක් නෙවෙයිද අරුමයක් නෙවෙයිද අපි අපේ වෙලා මුණ ගැහිලා. එතකොට අර බ්‍රාහ්මණතුමා සක්දෙවිඳුන්ට කිව්වනේ මගේ පුතා අපි ළඟට ආවේ අපි එන්න කියලා නෙමෙයි අනාරාධිතව ආරාධනයකින් තොරව. අපේ පුතා අපිව දාලා යන්නෙත් අනාරාධිතව ආරාධනාවකින් තොරව. එන්න කියන්නේ නැතුව ආවා. යන්න කියන්නේ නැතුව නොකියම යන්න ගියා. නොකියාම ඇවිත් නොකියාම යන කෙනෙක් ගැන හඬා පළක් තිබේද කියලා තමයි ඇහුවේ. මේව ජීවිතයට ගලප ගන්න. දැන් අපි අපේ වෙලා මුණ ගැහෙනවා. අනාරාධිතව මේ ලෝකෙදී අපි මුණ ගැහෙනවා. ආරාධනාවකින් තොරවම අපි බැහැලා යනවා. පිටත් වෙලා යනවා. මරණයටපත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේ අහනවා අපි අපේ වෙලා මුණ ගැහෙන්න හේතුව මොකක්ද කියලා. උන්වහන්සේම දේශනා කරනවා වෙන කිසිවක් නෙවෙයි මහණෙනි අපි අපේ වෙන්නේ ප්‍රාර්ථනා තුල. ප්‍රාර්ථනා තුල. ඒ ප්‍රාර්ථනාව තමයි ඔබ මගේ වේවා. සසර කළ ප්‍රාර්ථනා තුලයි මේ ජීවිතේ මුණ ගැහෙන්නේ. සිනහ විවි කඳුළු බිබී ජීවත් වෙලා නොකියාම යන්න යනවා. මෙන්න මේ සසරේ ආදීනවය නිතර වඩන්න පින්නොතුනි. දුකින් පිරිච්ච සසර ගමනේ යථාර්ථය හොඳට අවබෝධ කරගෙන හොඳට ආගමික ජීවිතය හදාගන්න උපන් ආගමි ඉගැන්වීම් තුල මම ඉල්ලුවන්නේ තෙරුවන් කෙරේ සද්ධාව ඇති කරගෙන අඩුම තරමින් පංචශීලයට අනුගත වෙච්ච කුරුල්ලෙකුටවත් ඉවත දාන බත් ටිකක් දෙන්න තරම් හිත තියෙන තාගවන්ත බව දියුණු කරගත් ජීවිතයක් හදාගන්න ආගමික ජීවිතේ. සමාජික ජීවිතය කියන්නේ gedara ජීවිතෙත් හදාගන්න. අම්මයි තාත්තයි දරුවෝයි. එකිනෙකා එකිනෙකාට යුතුයකම් ඉටු කරන්න, වගකීම් ඉටු කරන්න. ඒව නොවුනොත් ඒ පෞල් සංස්ථාව දෙදරා යනවා. කොයිතරම් එහෙම දෙදරා ගිය පෞල් සංස්ථා අපේ රට ඇතුලේ තියෙනවද?
මං ආදරණීය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා. විවාහපත්තිච්ච සියලුම කාන්තා පිරිමි දෙපාර්ශ්වයෙන් මේ ඉල්ලීම කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආස්වාදයේ විඳින්න ගෞරවනීය විදිහට. ඒක අශ්ලීල විදිහට විඳින්න යන්න එපා. ගෙවල් ඇතුලේ හරි අරුබුද. දරුවන්ට දෙමව්පියෝ එපා වෙන මට්ටමට කාමයේ නිසා ඇතිවෙච්ච අරුබුද. බලන්න ඊට පස්සේ කරගන්න අකුසලේ හැමදාම හවසට උදේට ගෙවල් වල ඇහෙන අඳුනාවක් තියෙනවා. පින්නතුල අමනාප වෙන්න එපා. මොකද්ද ඒ අඳුනාව? දිවුරනවා. බුදුහාමුදුරුවන් පල්ල කියනවා. අම්මා පල්ල කියනවා. තාත්තා පල්ල කියනවා. මගේ මේ දරුවන් පල්ල කී දිවුරනවා. මේ දිවුරන්නේ මොනවටද? කාමාස්වාදයේ තුල ඇතිවෙච්ච බරපතල අරුබුද පවුල්වල. ඒව ගැනයි මේ දිවිරීම. ඒ මොහොතේ නිදහස් වෙන්න කල්ප ගණන් සංසාරේ අපාගත වෙන වචන භාවිතා කර කර පවුල්වල දිවුරණ එක බරපතල අකුසලයක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ දකිනවා ගිජුකුළු පවුව දැල මහ වණී ප්‍රේතියක් පිඬු සිඟාගෙන යද්දී ගිජුකුළු පවුව නගින්න දරුවෝ රංචුවක් කිරි දරුවෝගේ අටිගිරියෙන් කෑ ගහනවා. සාරිපුත්ත ආර්යයන් වහන්සේට ඇහෙනවා. ඒත් එක්කම ඇහෙනවා කාන්තාවක් කෑ ගහනවා. පුදුමයි. බියකරු වනසතුන් පිරිවණී. කවදාවත් නැතුව කවුද මේ කෑ ගහන කිරි දරුවෝ? කවුද මේ කෑ ගහන කාන්තාව? උන්වහන්සේ විපරම් කර කර වණී ඇතුළට වැඩියා. හඬ ඇහෙන පැත්තට. පලාතම දුගදයි මැස්සෝ හිරෙනවා. තව ටික දුරක් වණී ඇතුළට වඩිද්දී උන්වහන්සේ පුදුම දෙයක් දකිනවා. ප්‍රේතියක්. විලිවහ ගන්න නූල් පටක් ඇඟේ නෑ. ඇය බලාගෙන ඉද්දි දරුවෝ 6 දෙනෙක් උදේට වදනවා. ලැබෙන දරුවා ලේසරව පෙරපෙරා ප්‍රේතිය කනවා. හවසට දරුවෝ 6 දෙනෙක් ලැබෙනවා. ලැබෙන දරුවා ලේසරව පෙරපෙරා ප්‍රේතිය කනවා. දරුවන්ට දැනෙනවා අපි අමුවින් කන්නේ අපේ අම්මා. දරුවෝ කෑ ගහලා අඬනවා. ප්‍රේතියට දැනෙනවා මම කන්නේ මගේ කුසින් වැදූ දරුවෝ. ප්‍රේතියත් අඬනවා. නමුත් මේ ක්‍රියාව නතර වෙන්නේ නැහැ. හවස්මානි ධම්සභා මණ්ඩපයේදී භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහුණාම සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දුක හිතෙන බිහිසුණු ප්‍රේතිය ගැන ඇහුවා. ස්වාමිනී ඇයි එහෙම වුනේ කියලා. භාග්‍යවතුන් වහන්සේ අතීත කතාව දේශනා කළානි. පින් ඇති සැමියෙකුගේ බිරින්දෑවරු දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් පළවෙනි බිරින්ද. දරුවෝ නෑ සැමියාට දාව ඇයට. දරුවෙක් වෙනුවෙන් දෙවෙනි බිරිඳක් හැඳගෙන එනවා. කලක් යනකොට දෙවෙනි බිරිඳට දරුවෙක් පිළිසිඳගෙන ගැබ් ගන්නවා. පළවෙනි බිරිඳට ආසාවෙන් මේක කියද්දී මතු පිටින් සිනහ වෙන අය හිත යටින් වෛර කරනවා. මන් ඔබට දරුවෙක් ලැබෙන්න දෙන්නේ නෑ. වනයේට යන අය තද විස සහිත කොළ වර්ගයක් වරින් වර කඩාගෙන ඇවිත් ව්‍යංජනයක් හැටියට හදලා කෑමත් එක්ක දෙනවා. දරු ගැබ නිසා ආසාවෙන් කෑම ගන්න අය කලක් ආහාරයට ගත තද විස සහිත කොළ නිසා දරු ගැබ විනාශ වෙනවා. එකම බලාපොරොත්තු වී පවුලේ නැති වෙද්දී හැමෝම අඬනවා, දුක් වෙනවා. පවුලේ චෝදනා කළේ පළවෙනි බිරිඳට නුඹයි මේ පව්කාර දේ කළේ. ඇත්තටම කළේ ඇය. නමුත් ඇයට ඕන පවුලේ උදවිය ඉදිරියේ සමාජයේ උදවිය ඉදිරියේ නිවැරදි වෙන්න. ඇය මහ පොළොවේ අත තියලා දිවුරුවා. නුඹලා කියනවා නම් මේ දරු ගැබ විනාශ කළේ මමයි කියා. මම මහ පොළොවේ අත ගහලා දිවුරනවා. මේ අපරාධේ මම කළා නම් උපනුපන් ආත්ම සංසාරේ මම වදන දරුවෝ මමම කන අම්මා කෙනෙක් වේවා. දැන් මහා කල්පයක් දිවුරපු අය දරුවෝ කනවා. බය හිතෙන්නේ නැද්ද කොච්චර ඔය ඇත්ත දිවුරලා ඇද්ද? කටට එනේන දේවල් හිතෙන දේවල් කී දිවුරුවා. මේ පුහුදුන් සමාජය ඉදිරියේ නිවැරදි වෙන්න. ඒ දිවුරුන වෙලාවට සසර බය දැනුනේ නැහැ. ආදීනවේ අවබෝධ වුණේ නැහැ. අමනාප වෙන්න එපා.
ඇය දරු ගැබ විනාශ කළේ තද විස සහිත කොළ වර්ගයක් දීලා. අසරණ දරු ගැබක් හෙලා කරගත් අකුසලයේ ඇය කල්ප ගණන් විඳිනකොට ඒ සද්ධර්මය ඇහෙන මේ රටේ කී දෙනෙක් අම්මාවරු කුස ඇතුලේ දරුවන් මරනවද මේ රටේ? කුස ඇතුලේ මැරෙන දරුවන් කොපමණක්ද දවසකට මේ රටේ? කවද්ද පින්නතුනි අපි මේ භයානක සසරින් එතෙර වෙන වැඩපිළිවෙල දියුණු කරගන්නේ? හැම මොහොතේම පෙළ ගැහෙන්නේ പ്രേත ලෝකේ, නිරේ තිරිසන් අපාය වැනි භයානක ලෝකයන් නිර්මාණය කරගන්න. ඒ නිසා විමුක්තිය සොයාගෙන, නිස්සරණී සොයාගෙන යන ඔබ පළවෙනි දේ ප්‍රාර්ථනා අඩු කරගන්න. කිසි කෙනෙක් මගේ වේවා කිය ප්‍රාර්ථනා හදන්න යන්න එපා. මම නැවතත් ඔබෙන් ඉල්ලනවා. මෙච්චර කෙනෙහිල්කම් පීඩා කායික මානසිකව විඳින්නේ ඔබම ප්‍රාර්ථනා කළ හොයාගත්ත ලෙන්ගතු ඇත්තෝ හින්දා. හැබැයි දාලා යන්න එපා. විඳවමින් හරි එකට ජීවත් වෙන්න. එක දෙයක් ප්‍රාර්ථනා කරන්න, සංසාරي අපි ආපහු හමු නොවේවා. වෙන වෙනම සසරේ, තනි තනියම සසරේ ධර්ම මාර්ගයේ වඩන ගමන දියුණු කරගන්නවා විනා අත්වැල් බැඳගෙන එකට යන්න ප්‍රාර්ථනා කරන්න එපා. එහෙම වුණාම ඔබේ සසර ගමන ඔබට නිදහස්. මේ වාගේ දුකින් බියෙන් තොර සංසාර ගමනක් ඔබට නිර්මාණය කරගන්න පහසු වෙයි. ඒ නිසා හැම වෙලාවෙම ආස්වාදය, ඒ තුලින් ආදීනවයන් කෙරෙහි කලකිරීම තුල නිස්සරණය. මේ දහම් මඟ සොයාගෙන යන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවේ පළවෙනි ආර්ය සත්‍ය දුක පිළිබඳ ආර්ය සත්‍යය. ඒනොත් පළවෙනි ආර්ය සත්‍යය තමයි ජාතිපි දුක්ඛා. ඉපදීමම දුකක් බව පළවෙනි ආර්ය සත්‍යයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉපදීම නිසා ඇතිවෙන තවත් දුක් ගොඩාක් දුක පිළිබඳ ආර්ය සත්‍යය ගැබ්බෙලා තියෙනවා. ජරාපි දුක්ඛා, දිරායාමී දුක, මහලු වීමනි. ව්‍යාධිපි දුක්ඛෝ, ලෙඩ බහුල වීම, රෝගී තත්වයට පත්වීමේ දුක. මරණම්පි දුක්ඛෝ, සියල්ලගෙන්ම වෙනස් වෙලා, වෙන් වෙලා මරණී කරා යන මොහොතේ ඇති වෙන දුක. අපීහි සම්පයෝගෝ දුක්ඛෝ, අකමැති අප්‍රිය අමනාප දිවි ජීවිතයට එකතු වීමෙන් ඇති වෙන දුක. පීහි විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියමනාප ආදරය කරන උදවිය සදහටම අපෙන් ඈත් වීමේ දුක. යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං, අපි කැමති දේවල් ප්‍රාර්ථනා කළාට නොලැබීමේ වේදනාත්මක දුක. මේ වගේ මහා දුක් කන්දරාවකට උරුමකම් කියන දුක තමයි ඉපදීමේ දුක. කෙනෙකුට පුළුවන් නම් ඒ ඉපදීම නැති කරගෙන සදා සාන්තිය විමුක්තිය කරා යන්න එයාගේ ජීවිතයේ ධර්ම මාර්ගයට පත් කරගෙන මේ සීල දුක් වලට හේතුව තණ්හාය උඩ්ඩති ලෝකෝ. මේ තණ්හාව වැඩිම, තණ්හාවෙන් බරිත වීම, තණ්හාව නැමැති බැඳීම ඇතිවීම තමයි මේ සීල දුක් වලට මුල කියන කාරණය අවබෝධ කරගෙන ටික ටික බැඳීම් වලින් නිදහස් වෙලා ධර්ම මාර්ගයට අවතීර්ණ වූ නිදහස් ජීවිතයක් ගත කරන්න. මේ පිළිබඳ තමයි බොහොම සරලව පින්වතුන් වෙනුවෙන් මේ කාරණාවන් සිහිපත් කළේ. මරණ සංඥාව නිරතුරු අඩමින් ජීවිතයේ නොතිර බව අවබෝධ කරගන්න උත්සාහ ගන්නකොට ඔබට මේ සසරේ ආදීනවේ අවබෝධ වෙනවා. එහෙම වුණාම ඔබේ වීරියවන්ත භාවයේ දියුණු වෙනවා. අප්‍රමාදී වෙන්න ඕන කියන කාරණේ අවබෝධ වෙනවා. ඔබ නිතැතින් කුසලයට යොමු වෙනවා. උතුම් සද්ධාවත් තිරුවන් කිරී ඇති වෙනවා. සීලෙහි වටිනකම අවබෝධ වෙලා ඔබේ ජීවිතය සීලාචාර වෙනවා. නිරතුරු පුංචි දෙයක් හරි දන් දෙන්න ආසාව කැමැත්ත ඇති වෙනවා.
ප්‍රඥාව තුළ චතුරාර්ය සත්‍ය ධර්මය මැනවින් ඔබට වඩන්න අවකාශය ලැබෙනවා. ඒ තුළ ඔබ නිස්සරණය කරා ගමන් කළ ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වෙනවා. ඒ දහම් මඟ වඩන්නට මේ උතුම් දේශනාව පිටුවහලක් වේවායි මේ මොහොතේ ප්‍රාර්ථනා කරමි. අවසන් වශයෙන් තව එක ඉල්ලීමක් ඔබෙන් කරන්න ඕන. පිරිනුවන් පානදා භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා උපවත්තන මහල්සල් වනයේදී ලෝකයෙන් කළ ඉල්ලීම. ආනන්ද හාමුදුරුවොත් එක්ක කුසිනාරාවට වඩම කරද්දී සුගත ජීවිතයේ පවා හුදෙකලා වූ තැන් දහම තුළ ඔබ කියවල ඇති. පිරිනුවන් පානතුරු කෙනෙක්ගෙන් යමක් ඉල්ලපු නැති බුදුරජාණන් වහන්සේ දරාගන්න බැරි පිපාසය ගැන කී 3 වතාවක් ආනන්ද ස්වාමින් වහන්සේගෙන් පැන් ඉල්ලපු හැටි. කොහේවත් පැන් සොයා ගන්න නැති තැන බුදුරජාණන් වහන්සේ ගහක් මුල තනි කළ ආනන්ද හාමුදුරුවෝ කුකුත්තා නදී සොයාගෙන ගිය හැටි. අමාරුවෙන් ගෙනා පැන් ටික පිළිගන්වද්දී එක පැන් උගුරක්වත් වළඳන්න භාග්‍යවතුන් වහන්සේට බෑ. ක්ලාන්ත ගතිය හැදිලා උගර වියලිලා. අවසානයේ ආනන්ද ස්වාමින් වහන්සේගේ අත්වාරුවෙන් කුසිනාරාවට වැඩම කරපු හැටි. ඔය පීඩාවල් කරදර ගැන කිය ඇයි මට මෙහෙම කරන්නේ, මට මෙහෙම වුණේ ඇයි කිය ජීවිතේ පුරාම දුක් වෙන ඔබට කුසිනාරා චාරිකාව භාග්‍යවතුන් වහන්සේගේ දිවි මඟ සකස් කරගන්නට උපකාර වෙයි. උන්වහන්සේට එහෙමනම් පොහුදුන් අපිට යමක් හිතන්නවත් දෙයක් නැහැ. දැන් ලිච්ඡවි රජවරු භාග්‍යවතුන් වහන්සේ වැඩි තැන සොයාගත නොහැකිව අස්ස රථවල නැගී සීසීකට පාරක් ගාන යන්නේ භාග්‍යවතුන් වහන්සේ සොයාගෙන. කුසිනාරාවට වඩින අතර මඟ මහා මඟ ලිච්ඡවීන්ට භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙනවා. ලිච්ඡවීන් ආරාධනා කරනවා නැවතත් සැවතට වඩින්න. භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කළේ මේ මගේ අවසන් ගමනයි රජවරුනි. මුළු මහත් ජීවිතයේ සද්ධර්මයෙන් මම ඔබට උපකාර කළා. අද මට ඔබ වෙනින් දිය හැකි යමක් නැහැ. සිහි වටනයක්සේ මේ රැගෙන යන්න කියලා සුගත ජීවිතයේ දන් වැළඳූ පාත්‍රිය තමයි ලිච්ඡවීන්ට බාර දුන්නේ. පාත්‍රයත් බාර දීලා නිදහස් වෙලා හුදෙකලාව තමයි කුසිනාරාවට වැඩම කළේ. මල්ල රජදරුවන්ගේ උපවත්තන මහා සල්වනේ පිරිනුවන් පාන මොහොතේ භාග්‍යවතුන් වහන්සේ ලෝකෙන් මිල්ලු එක දෙයයි. වයදම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. සියලු සංස්කාර ධර්මයන් අනියතයි ලොවේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන විපරිණාමය හොඳට අවබෝධ කරගෙන වෙනස් වීමේ ස්වභාවය අඳුනගෙන උපාදානයෙන් ඈත් වෙන්න, මනසින් අල්ලගෙන තියෙන දේවල් වලින් ටික ටික නිදහස් වෙන්න. ඔබලා මා වෙනුවෙන් කළ හැකි වටිනාම පූජෝපහාරය වන්නේ අප්පමාදේන සම්පාදේත, ප්‍රමාද නොවි කුසල් දහම් සම්පාදනය කර ගැනීමයි. එයයි භාග්‍යවතුන් වහන්සේගේ අවසාන බුද්ධ වචනේ. 84000ක් ධර්මස්කන්ධය කැටි කරලා සම්පිණ්ඩණය කරලා එකම එක වදනකින් භාග්‍යවතුන් වහන්සේ ලෝකයට කතා කළේ කුසිනාරාවේදී. මට හිතෙනවා මේ බුද්ධ වචනය මුළු ජීවිතේටම පිරිමහිනවා. සියල්ල වෙනස් වෙන ලෝක නොවෙනස්ව සදාතනිකව කෙනෙකුට හෝ දෙයකට පවතින්න බෑ. ඒ සියල්ල වෙනස් වෙනවා. සජීව අජීව හැම දෙයක්ම වෙනස් වෙනවා. ඊළඟ කාරණේ තමයි මරණේ කරා වේගින් අපි ගමන් කරනවා. අප්පමිදම් භික්ඛවේ මනුස්සානං ආයු. මහණෙනි තාම සල්පයයි මිනිස්සුන්ගේ ආයු ප්‍රමාණය. මෙන්න මේ ටික අවබෝධ කරගත්ත ශ්‍රාවකයන්ට භාග්‍යවතුන් වහන්සේ කළ අවවාදේ තමයි අප්පමාදේන සම්පාදේත, ප්‍රමාද නොවි අප්‍රමාදීව ධර්ම මාර්ගයේ වඩන්න. ඒකට වයස තියෙනවා, කල් තියෙනවා, වැඩි ඉවර නෑ කියලා හිතන්න එපා. මරණය අපි සොයාගෙන ඉද්දී
සියල්ල අත්හැරලා අපි ආ යුතු ගමනක් තියෙනවා. ඒ නිසා මේ ටික මනවින් අවබෝධ කරගත් ශ්‍රාවකයෙක් හැටියට ඔබ මම විශ්වාස කරනවා අද ඉඳලා ධර්මානුධර්ම ප්‍රතිපදා මාවත විවර කරගනි, පැහැදිලි කරගනි, එලිපෙහෙලි කරගනි. නොයෙක් පොත්පත් කියවමින් කාලය ගත කරනවට වඩා අර මුලින් කළ තිරුවන් කෙරෙහි සද්ධාව, සිල්වත් බව, පුංචි දෙයක් හරි දන් දීම, ඒ වගේම ප්‍රඥාවෙන් ජීවිතය අවබෝධ කර ගැනීම වැනි මූලික කාරණා ටික ඔබ ක්‍රමානුකූලව සකස් කරගෙන ඊට පස්සේ ආස්වාදය, ආදීනවය හා නිස්සරණය කියන මග වඩමින් ලෝකයේ දුකක් බව තේරුම් අරගෙන දුකට ඔරොත්තු දෙන ධාර්මික ජීවිතයක් ඔබ නිර්මාණය කරගන්නට මේ මොහොතේ ඉඳලා අප්‍රමාදීව කටයුතු කරයි කියන විශ්වාසය ඇති කරගන්නවා. උතුම් සීලයක පිහිටා ජීවිතයේ නොතිර බව ගැන මෙතෙක් වේලා මේ දේශනාව ශ්‍රවණය කළේ. රැස් කරගත් කුසල් අනන්තයි. දෙවිවරු මේ කුසල් අනුමෝදන්ව සැපවත් වේවා. මේ පරලෝකීය සියලු ඥාතීන් මේ කුසල් බලයෙන් සසර සැප ලබත්වා. දේශනාවට දායකත්වයේ දුන් පින්වතුන් ඇතුළු බුදුමනේසු ශ්‍රාවකෝ බැහැම දෙනාටම ධර්මාවබෝධයෙන් නිවන් අවබෝධ කරගන්නට මේ උදාර කුසලය පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ මොහොතේ දායකත්වලාභී පින්වතුන්ට ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනා කරනවා. මේ වෙනුවෙන් අද සදහැබර ධර්ම දායකත්වය ලබාගෙන කටයුතු කළේ කටුවන ඌරුබොක්ක පාර කුලතුංග පුට් සෙන්ටර්හි පදිංචි පින්වත් මහේසා අතුකොරළ මහත්මිය ඇතුළු පවුලේ සියලු දූදරු ඥාති හිතයිසීන් විසින් දායකත්වය ලැබුවා. දෙසැම්බර් මාස 14 වන දින ජන්මදිනයේ යෙදුන දහම්ස දම්සර වීරසිංහ පුතුණුවන්ට දෙසැම්බර් 14 වන දිනට ජන්මදිනයේ යෙදෙන රුසිර වීරසිංහ කුලතුංග පුතුණුවන්ට සහ දෙසැම්බර් මාස 15 වන දින ජන්මදිනයේ යෙදෙන උසාන් වීරසිංහ කුලතුංග පුතුණුවන්ටත් තිරුවන් සරණින් දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී ජීවිතයේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවායි ආශිර්වාද කරමින් තවද දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට මිත්තණිය වන සෝමාවතී කළුආරච්චි මෑණියන්ට ඥාති මිත්‍රාදී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා කියන ප්‍රාර්ථනාවත් දායකත්වයේ දරු සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීත මිත්‍රාදීන්ටත් මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා. ලක්වැසි ලෝවැසි සියලු දෙනා සැපවත් වේවා. ධර්මාවබෝධයෙන් හැම දිනාටම උතුම් නිවන් සුවයම අවබෝධ වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානිසංස බලෙන් හැමතෙම උතුම් නිවන් සුවයම සැලසේවා. මෝහක්ඛයෝ නිබ්බානං